ආයිබෝවන් අද බලමු අපි මේක අභ්‍යාස ටික පුතේ බ්‍රහස්පතින්දා සාකච්ඡා කරමු 25 එක අභ්‍යාස මාලාව මම යාළුවන්ට දුන්නා පුනරීක්ෂණ අභ්‍යාස මාලාව සහ 25 එක අභ්‍යාස මාලාව අද අපි බලමු වීජීය පදයක් අඩංගු අසමානතා සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කරන්නේ කොහොමද කියන එක ලියා ගන්න මාතෘකාවක් වීජීය පදයක් අඩංගු වීජීය පදයක් අඩංගු අසමානතා සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කිරීම සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කිරීම ලියාගත්තද මාව ඇහෙනවද කට්ටියට මාව ඇහෙනවද ප්‍රසස්ති ඇහෙනවද මාව ප්‍රසස්ති ඇහෙනවද හරි පහන් මාව ඇහෙනවද පහන් පහන් මාව ඇහෙනවද පහන් මාව ඇහෙනවද ඔව් සර්. හරි ඉස්සෙල්ලා මම කතා කරපුවේ වහුන්නේ නැහැ නේද මම ලොකු වුණා මේ හරි පස් දිනක් වෙන්නවා නමුත් මම කතා කරේ නෑ මම ඒක නිසා ආයි කට් වුණා මේක හරි මම ආයි අපි පටන් ගමු ආයිබෝවන් එදා අපි අවසාන වශයෙන් ඉගෙන ගත්තේ සංඛ්‍යා රේඛාවක් මත දශම සංඛ්‍යා සහ භාග නිරූපණය කරන්නේ කොහොමද කියන එක. දැන් අද අපි ඒකේ අභ්‍යාස ටික ඊළඟ දවසේ සාකච්ඡා කළා මේ බ්‍රහස්පතින්දාම සාකච්ඡා කරමු අභ්‍යාස ටික. අද අපේ පාඩම අලුත් මේ කියන්නේ මේ පාඩමේ ඉතිරි කොටස අපි ඉස්සරහට කරගෙන යනවා ගෙනියනවා. ලියා ගන්න මාතෘකාවක් වීජීය පදයක් අඩංගු වීජීය පදයක් අඩංගු අසමානතා වීජීය පදයක් අඩංගු අසමානතා සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කිරීම
නිරූපණය කිරීම. වීජීය පදයක් අඩංගු අසමානතා සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කිරීම. හරි. මට කියනවා රෝහලට ගියාට පස්සේ මගේ ස්කන්ධය මනිනවා. මගේ ස්කන්ධය අපි ගමු ඉන්න මෙහෙමයි රෝහලේ සටහන් වෙලා තියෙන්නේ. හරි. පුද්ගලයෙකුගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 70කට වැඩි නම් ඔහු බෝනවන රෝග සඳහා අවදානම් මට්ටමේ පවතී. අවදානමේ සිටී. බෝනවන රෝග සඳහා අවදානමේ සිටී. එතකොට බෝනවන රෝග කියන්නේ සීනි, ඔය කොලෙස්ටරෝල්, ඔය වගේ ප්‍රෙෂර්, ඔය වගේ දේවල් මේ ලෙඩ රෝගනේ. එතකොට මෙන්න මේ ලෙඩ රෝග සඳහා අවදානම තියෙන්නේ වයස අවුරුදු අපි හිතමු සාමාන්‍යයෙන් BMI එක හොයනකොට අපි උස සහ බර අතරින් සම්බන්ධය ගන්න. මෙතෙන්දී වයසක් තියෙනවා. වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයෙක් කියලා ගමු. වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයෙක්ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 70ට වඩා වැඩි වුණොත් 70ට වඩා වැඩි වුණොත් මේ කියන්නේ වැඩි වුණොත් එයා බෝනවන රෝගයක් සඳහා බැලඳීම සඳහා අවදානම වැඩි කියන එක. එතකොට මේ පුද්ගලයාගේ බෝනවන රෝගයක් වැළඳ දෙන්න තියෙන පුද්ගලයාගේ ඉඩකඩ තියෙන පුද්ගලයාගේ ස්කන්ධය සඳහා විය හැකි අගයක් වෙන්නේ මොනවද? මේ x වලට ගත හැකි අගයක් වෙන්නේ මොනවද? x සඳහා ගත හැකි අගයක් 70ට වැඩි ඒවා. මොනවද? කියන්න බලන්න. 71 ගන්න පුළුවන් කිලෝග්‍රෑම් 72 72 කිලෝග්‍රෑම් 73 කිලෝග්‍රෑම් ඔය ආදී වශයෙන් අනන්තය කරාම ලියාගෙන යන්න පුළුවන් නේද අපිට? අනන්තය කරාම යනවා. ඒ කියන්නේ ලියලි ඉවර කරන්න බෑ. එතකොට මේ අසමානතාවය අපි කියවුවොත් කොහොමද කියවගන්නේ? මේක අසමානතාවයක්. මේ අසමානතාවය අපි කොහොමද කියවගන්නේ? මේක අසමානතාවයක්. මේ අසමානතාවය කොහොමද අපි කියවන්නේ? x විශාලයි 70ට වඩා. මේ අසමානතාවය කොහොමද කියවන්නේ අපි? x විශාලයි 70ට වඩා. එතකොට මෙන්න මේ ආකාරයේ සංකේත ඇතුළත් අපි 6 ඉඳන් ඉගෙනගෙන තියෙනවා. මෙන්න මේ ආකාරයේ සංකේත ඇතුළත් ප්‍රකාශනවලට අපි කියනවා අසමානතා කියලා. එතකොට මේ ලකුණට මේ සංකේතයට අපි කියනවා අසමානතා ලකුණු කියලා. අසමානතා ලකුණු කියලා මේ සංකේත හඳුන්වනවා. එතකොට මේ සංකේත භාවිතා කරනකොට අපි දැනගෙන ඉන්න ඕනේ මේ සංකේතයෙන් කියවෙන්නේ මොකක්ද කියන එක. මේ සංකේතයෙන් කියවෙන්නේ මොකක්ද කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. මම කියා දීලා තියෙනවා ඔයාලට උලෑන ඉන්නේ පොඩි එක්කෙනාගේ කියලා. උලෑන ඉන්නේ කාගේද? පොඩි එකාගේ. එතකොට මේ විවෘත වෙලා තියෙන පැත්තේ ඉන්න හැම වෙලාවෙම විශාල එක්කෙනා. වඩා විශාල එක්කෙනා තමයි විවෘත වෙලා ඉන්න පැත්තේ ඉන්නේ. එතකොට වඩා විශාල එක්කෙනා මේ පැත්තේ ඉන්නකොට වඩා කුඩා එක්කෙනා කොයි පැත්තේද ඉන්නේ? මේ පැත්තේ. එතකොට මේ පැත්තේ ඉන්නේ වඩා විශාල එක්කෙනා, මේ පැත්තේ ඉන්නේ කුඩා එක්කෙනා. හරි. මේ පැත්තේ දැන් විවෘත වෙලා ඉන්න පැත්තේ විශාල එක්කෙනා. උඩ තියෙන පැත්තේ කුඩා එක්කෙනා. දැන් මේ පැත්තේ මෙන්න මේ අසමානතාවය අපි කියවන්නේ කොහොමද? දැන් මේ මෙතන අසමානතා දෙකක් තියෙනවා. මොකක්ද අසමානතා දෙක? එකක් තමයි මේක. අනිත් එක මොකද්ද? සමාන ලකුණ. අනිත් එක තමයි පුතේ සමාන ලකුණ. එතකොට මේකේ අපි කියව ගන්නකොට විශාලයි හෝ සමානයි කියලා අපිට කියව ගන්න පුළුවන්. විශාලයි හෝ සමානයි කියලා කියව ගන්න පුළුවන්. ඔයාලට පේනවද මේ බෝඩ් එක? පේනවද නේද බෝඩ් එක හොඳට? විශාලයි හෝ සමානයි කියලා අපිට මේක කියව ගන්න පුළුවන්. මේක කුඩායි හෝ සමානයි. කුඩයි හෝ සමානයි. කුඩයි හෝ සමානයි.
එතකොට මේ තියෙන්නේ වඩා විශාල බව දැක්වීම තමයි මේක. මේක වඩා කුඩා බව දැක්වීම සඳහා තමයි අපිට මේ සංකේතය භාවිත කරගන්න පුළුවන්. මේක අපිට භාවිත කරන්න පුළුවන් විශාලයි හෝ සමාන බව දැක්වීම සඳහා. මේ සංකේත අපිට භාවිත කරන්න පුළුවන් කුඩයි හෝ සමාන බව දැක්වීම සඳහා. එතකොට මේ පැත්තේ ඉන්න එක්කෙනා කුඩයි. මේ පැත්තේ ඉන්න එක්කෙනා දැන් විශාලයි. මේ පැත්තේ ඉන්න එක්කෙනා කුඩයි. මොකද උලැන්නේ. මේ පැත්තේ ඉන්න එකා විශාලයි. හරි. එතකොට මේකේ එක් එක් සංකේතය අපිට පැහැදිලි කර ගැනීම සඳහා මේ ආකාරයකට කියව ගන්න පුළුවන්. ඒතකොට අපි දන්නවා විවෘත වෙලා තියෙන පැත්තේ ඉන්නේ විශාල එක්කෙනා. වැසුණු පැත්තේ ඉන්නේ කුඩා එක්කෙනා. නැත්තම් උල තියෙන පැත්තේ ඉන්නේ කුඩා එක්කෙනා. ඒතකොට මේ පැත්ත කුඩා එක්කෙනා මෙතන විශාල හෝ කුඩයි. විශාලයි හෝ කුඩයි. නැත්නම් විශාලයි හෝ නැත්නම් විශාලයි සහ විශාලයි හෝ සමානයි කියන එක තමයි මෙතන තියෙන්නේ. නැත්නම් විශාලයි සහ සමානයි කියලා කියව ගන්න පුළුවන්. මේක කුඩයි හෝ සමානයි. කුඩයි හෝ සමානයි. ඔය විදිහට. ලියා ගන්න මේ ඉන්න මේ විදිහට තරු ලකුණක් දාලා ලියා ගන්න. පුද්ගලයෙකුගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 70ට වඩා වැඩි නම් ඔහු බෝ නොවන රෝග සඳහා අවදානම් මට්ටමේ සිටී. මෙය පහත පරිදි අසමානතාවයක් මගින් නිරූපණය කළ හැක. මේ පහත පරිදි කියන දැනීම කියන්නේ මේ පහත පරිදි අසමානතාවයක් මගින් නිරූපණය කළ හැක. ඒකටම ඒ සඳහා ගැළපෙන ස්කන්ධයන්ද පහත දැක්වේ. මෙන්න මේ අසමානතාවය ලියා ගන්න x විශාලයි 70ට වඩා. එතකොට ඒ සඳහා ගැළපෙන ස්කන්ධයන් ටික තමයි මේ තියෙන්නේ කිහිපයක් විතරයි.
සර් මොන ටිකද ලියාගන්න කිව්වේ? මේ x විශාලයි 70ට වඩා මේ අසමානතාවය. මේ ටික එපා. මෙන්න මේ 71 72 73 කිලෝග්‍රෑම් ඒ ටික. ඉවරද? ඉවරයි. හරි. ලියාගන්න මේ විදිහට පහත දැක්වෙන්නේ අලුත් ටූලකින් ලියාගන්න කමන්නේ පහත දැක්වෙන්නේ එවැනි අසමානතා සඳහා එවැනි අසමානතා ගොඩනැගීම සඳහා භාවිතා කරන එවැනි අසමානතා ගොඩනැගීම සඳහා භාවිතා කරන සංකේත වේ. සංකේත වේ. මේක ලියාගන්න. මේක ලියාගන්න. මේ අසමානතා සඳහා භාවිතා කරන සංකේත ටික ලියාගන්න. ඇඳලා තේරුමත් එක්ක වඩා විශාල බව දැක්වීම, වඩා කුඩා බව දැක්වීම, විශාලයි හෝ සමාන බව දැක්වීම, කුඩායි හෝ සමාන බව දැක්වීම. ඊළඟ නම් හරි කියන්නේ. හරි සර්. නේද? හරි සර්. අනිත් අය චමත්කාර ඉවරද? හරි සර්. හරි. අපි අසමානතා දෙකක් ගමු. මෙන්න මේ අසමානතා දෙක. මේක. එකක් මේක. ලේසි අසමානතා දෙකක්. හරි. එතකොට නැත්තම් මේකේ අපි අනිත් පැත්ත ගහමු මේක. මේක අනිත් පැත්ත ගහගමු. දැන් බලන්න මේ අසමානතා දෙක අපි කියව ගන්නකොට මේක කියවන්නේ කොහොමද? කියවන්නේ මේක කවුරුත්?
තුනට වඩා x විශාලයි. ඔව් වම් පැත්තේ ඉන්න කෙනා ගැන තමයි ඉස්සෙල්ලා කියන්නේ. x විශාලයි 3ට වඩා. x විශාලයි 3ට වඩා. මේක කියවන්නේ කොහොමද? 3 විශාලයි x ට වඩා. වැරදි. x x 3ට වඩා කුඩායි හෝ සමානයි. අන්න හරි. x 3ට වඩා කුඩායි හෝ සමානයි නැත්තම් x කුඩායි හෝ සමානයි 3ට වඩා. x කුඩායි හෝ සමානයි 3ට වඩා. ඔය ආකාර දෙකෙන්ම කියව ගන්න පුළුවන්. හරිද? මේක කියවනකොට x විශාලයි 3ට වඩා. එතකොට අර මම ඉස්සෙල්ලා සංකේතවල තේරුමත් මම දුන්නා නේද? මේ වඩා විශාල බව, වඩා කුඩා බව, වඩා විශාල හෝ සමාන බව, වඩා කුඩා හෝ සමාන බව. ඔන්න ඒ ආකාරයටනේ මම දුන්නේ. එතකොට පුතේ මේක අපි කියවනකොට x විශාලයි 3ට වඩා. මේක x කුඩායි හෝ සමානයි 3ට වඩා. ඔය විදිහට අපිට ඒක කියව ගන්න පුළුවන්. එතකොට මේ අසමානතා දෙක සඳහා මේ අසමානතා දෙකෙහි මේ තියෙන වීජීය සංකේතයක්. මේ තියෙන වීජීය සංකේතයක්. මේ වීජීය සංකේතය සංඛ්‍යාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ කියන අසමානතා ලකුණින්. මේ තියෙන වීජීය සංකේතය මේ සංඛ්‍යාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ අසමානතා ලකුණින්. එතකොට මේ වීජීය සංකේතය සඳහා ගත හැකි විසඳුම් තියෙනවනේ පූර්ණ සංඛ්‍යාත්මක අගයන්. තේරුණා නැත්නම් දශම සංඛ්‍යාත්මක අගයන්. මේ වීජීය සංකේතය සඳහා අපිට ගන්න පුළුවන් අගයන් තියෙනවා. පූර්ණ සංඛ්‍යාත්මක අගයන් තියෙනවා. දශම සංඛ්‍යාත්මක අගයන් තියෙනවා. මෙන්න මේ පූර්ණ සංඛ්‍යාත්මක අගයන් සහ දශම සංඛ්‍යාත්මක අගයන්ට කියනවා අපි මේ අසමානතාවයන්ගේ විසඳුම් කියලා. මොනවද? විසඳුම් කියලා තමයි අපි ඒවා හඳුන්වන්නේ. හරි? එතකොට මට මේකේ x සඳහා ගැලපෙන අගයන් ටික ලියන්න පුළුවන්. නැත්තම් සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්න පුළුවන්. අපි බලමු ලිවීම සහ සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලා x වලට ගැලපෙන අගයන් ටික ලියලා ඉමුකෝ. x වලට ගැලපෙන අගයන් ටික ලියලා ඉමුකෝ. පූර්ණ සංඛ්‍යාත්මක අගයන් ටික අපි ඉස්සෙල්ලා ලියන්න පුරුදු වෙමුකෝ. එතකොට මෙයාගේ සඟලවරහන් තුල ලිව්වොත් මේකට අපි කියනවා කුලකයක් කියලා. විසඳුම් කුලකයක් කියලා අපි ඒක හඳුන්වනවා. හරිද? හරි. මට කියන්න x සඳහා ගැලපෙන අගයන් ටික. x විශාලයි 3ට වඩා. 3 ගැලපෙනවද? ඔව් 3 ගැලපෙනවද? නෑ. නෑ. කීයද ගැලපෙන්නේ? 4 8 ඔව් අවසන් කරේ මොනේ 33ක් තියෙනවා. නැත්තම් ලියලි ඉවර කරගන්න පුළුවන් වේද? බෑ නේද? මේකේ x සඳහා ගැලපෙන අගයන් ටික ආරම්භ වෙන්නේ කීයෙන්ද? 3යි. අන්න හරි. කීයද ආරම්භ වෙන්නේ? 1 3. ඊට පස්සේ 2 ඊට පස්සේ 1 ඊට පස්සේ බිංදුව බිංදුව ඊට පස්සේ ඍණ 1 ඔය විදිහට කුඩා වේගන යන එක නේද වෙන්නේ? ඈ? ඔව්. එතකොට මේ තියෙන්නේ මේ අසමානතා දෙකක වීජීය සංකේතය සඳහා ගත හැකි අගයන්. ගත හැකි විසඳුම් නැත්නම් සියලු අගයන්. ඔය මේ නැත්නම් මේ දශම සංඛ්‍යාත් එක්කම අඩංගු වෙනවා නම් සියලුම කියලා කියන්න පුළුවන්. නැත්නම් මේ තියෙන පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් ටික. විසඳුම් කිහිපයක් පමණයි. හොඳේ. සියල්ලමත් නෙමෙයි. දැන් මට මේ විසඳුම් ටික සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරගන්න පුළුවන් පුතේ. එතකොට මට මේක සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරනකොට මට මෙතන සංඛ්‍යා රේඛාවක් ඇඳ ගන්න වෙනවා. මේ බලන්න මට මෙතන සංඛ්‍යා රේඛාවක් ඇඳ ගන්න වෙනවා. මම ඔන්න බලන්නකො ලකුණු කරන ආකාරය. බලන්න. මේ දන්නවා සංඛ්‍යා රේඛාව සංඛ්‍යා අතර පරතරය සමානයි. දකුණු පැත්තට යනකොට සංඛ්‍යාවල විශාලත්වය වැඩි වෙනවා. වම් පැත්තට යනකොට සංඛ්‍යාවල විශාලත්වය අඩු වෙනවා. හරි? මම මේ හරින් ගන්නවා බිංදුව. ඍණ 1 2 3 4 5 6. දැන් මේ අසමානතාවයට ගැලපෙන විදිහට මේ සංඛ්‍යා රේඛාව මත විසඳුම් ලකුණු කරොත් කොහොමද ලකුණු කරන්නේ?
මේ තියෙන විසඳුම් ටික තමයි අපි ලකුණු කරන්නේ. පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් ටික. 4යි 5යි 6යි. 4 ඊට පස්සේ 5 ඊට පස්සේ 6. පැහැදිලිද? තවත් ඉස්සරහට තියෙනවා. මේකේ ලකුණු කරන්න කියමු. බලමු. බිංදුව 1 2 3 4 වෙන එක ඍණ 2 ඍණ 3. මෙතන ලකුණු කරමු බලන්න. ආරම්භ වෙන්නේ කොතනින්ද? 3. ඊට පස්සේ 2 1 බිංදුව ඍණ 1 ඍණ 2 ඍණ 3. මේ සියල්ලමයි තියෙන්නේ නේද? සියල්ලමයි තියෙන්නේ නේද? ඔව්. එතකොට මෙන්න මේකට කියනවා පුතේ අපි අසමානතාවයක විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත නිකිලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත දැක්වීම කියලා. නිකිලමය විසඳුම්. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම්. ඒගොල්ලෝ ධන පූර්ණ සංඛ්‍යා වෙන්න පුළුවන්, ඍණ පූර්ණ සංඛ්‍යා වෙන්න පුළුවන්. එතකොට මේ නිකිලමය විසඳුම් ටික ධන නිකිල වෙන්න පුළුවන්, ඍණ නිකිල වෙන්න පුළුවන්. මෙන්න මේ නිකිලමය විසඳුම් ටික තමයි මේ සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරලා තියෙන්නේ. ලියා ගන්න මේ විදිහට තර ලකුණක් දාලා මාතෘකාවක් නැද්ද? මාතෘකාවක් අර උඩම දුන්නා නේද වීජීය පදයක් අඩංගු අසමානතා සංඛ්‍යා රේඛාව මත නිරූපණය කිරීම කියලා. ඒක තමයි මාතෘකාව. ඒ යටතේ තමයි මේ ටික එන්නේ. ලියාගන්න මෙහෙම වීජීය පදයක් අඩංගු තව ලකුණක් දාලා ලියාගන්න. වීජීය පදයක් අඩංගු අසමානතාවයක වීජීය පදයට ගත හැකි වීජීය පදයට ගත හැකි වීජීය පදයක් තර ලකුණක් දාලා ලියාගන්න. වීජීය පදයක් අඩංගු අසමානතාවයක වීජීය පදයට ගත හැකි වීජීය සංකේතයට ගත හැකි සියලු අගයන් හෝ එම අගයන් අයත්වන කුලකය එම අසමානතාවයේ විසඳුම් කුලකය ලෙස හඳුන්වයි. එම අසමානතාවයේ විසඳුම් කුලකය ලෙස හඳුන්වයි. මේ තියෙන පුතේ පූර්ණ සංඛ්‍යාත්මක නිකිල කුලකය තමයි මේ. මේකත් මේ තියෙන පූර්ණ සංඛ්‍යාත්මක නිකිල කුලකය. එතකොට මේ පූර්ණ සංඛ්‍යාත්මක නිකිල කුලකය සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කිරීම තමයි මේ කරලා තියෙන්නේ. ලියා ගන්න මෙතනින් අපිට මේක එහෙම ලියන්න පුළුවන්. නැත්නම් මෙහෙම ලියා ගන්න. පහත දැක්වෙන්නේ අලුත් උඩකින් පහත දැක්වෙන්නේ x විශාලයි 3
හා x කුඩයි හෝ සමානයි 3 x කුඩයි හෝ සමානයි 3 යන අසමානතාවල පූර්ණ සංඛ්‍යාමය විසඳුම් සර් එකයි මම කියන්න පහත දැක්වෙන්නේ x විශාලයි 3 හා x කුඩයි හෝ සමානයි 3 අසමානතාවයෙහි පූර්ණ සංඛ්‍යාමය විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කළ හැකි ආකාරය වේ. x සමානයි විශාලයි 3 පහත දැක්වෙන්නේ x විශාලයි 3 හා x කුඩයි හෝ සමානයි 3 අසමානතාවයෙහි විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කළ හැකි ආකාර වේ. පැහැදිලිනේ? හරි. දැන් ඔයාට පුළුවන් මේ අසමානතාවයේ දීලා එයාගේ විසඳුම් නිකිල මේ විසඳුම් ටික මෙන්න තියෙනවා. මෙන්න ඒ විසඳුම් ටික සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කරලා තියෙනවා. මෙන්න x කුඩයි හෝ සමානයි 3 අසමානතාවයේ විසඳුම් කුලකය ඒ විසඳුම් කුලකය සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කිරීම. මේ දෙකම ඉක්මනට ඇදලා ලියා ගන්න තියෙන. ඇදගන්න ඉක්මනට. ඊට පස්සේ අපි බලමු තව කිහිපයක් අසමානතාවල විසඳුම් සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරන්නේ කොහොමද කියලා විසඳුම් කුලකේ පූර්ණ සංඛ්‍යාවේ විසඳුම් කුලකේ ඉවර නම් හරි කියන්න. ඉවරද? සර් දෙකම අඳින්න ඕනද? ඔව් දෙකම අඳින්න ඕන.
ඉවරයි සර්. හොඳයි. ඉවරයි. කමින්දු ඉවරද? හරි සර්. අපි බලමුද තව අසමානතා කිහිපයක් මේ අසමානතාවයේ කිහිපයකට ගැලපෙන පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් සංඛ්‍යා රේඛාව මත ලකුණු කරන්නේ කොහොමද කියලා. අපි ප්‍රශ්නයක් බලමු. ලියාගන්න මේ ප්‍රශ්නය. පහත දී ඇති එක් අසමානතාවයේ පූර්ණ සංඛ්‍යාමය විසඳුම් කුලකය සංඛ්‍යා රේඛාවක් මත පූර්ණ සංඛ්‍යාමය විසඳුම් කුලකය සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්න නැත්නම් නිරූපණය කරන්න කිව්වත් හරි. පළවෙනි එක x උඩයි ඍණ 1ට වඩා. එතකොට යාට අස සංඛ්‍යා රේඛාවක් අඳින්න ඉක්මනට සංඛ්‍යා රේඛාව අඳින්න ඉක්මනට ඇඳලා ඉක්මනට ලකුණු කරගමු. අපි මේ හරිය බිඳුව ගමු. 1 2 3 4යි. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4. හරි. කවුරු හරි මට කියන්න මේ අසමානතාවයට ගැලපෙන විසඳුම් කුලකේ පූර්ණ සංඛ්‍යාම විසඳුම් කුලකේ ඍණ 2. හරි. x කුඩායි ඍණ 1කට වඩා. ඍණ 1කට වඩා කුඩා කට්ටිය ඉන්නේ ඍණ 1ට වම් පැත්තේ. ඒතර වම් පැත්තේදී හම්බෙන කුඩා එක්කෙනා පළවෙනියටම හම්බෙන්නේ කවුද? ඍණ 2. ඊළඟට ඍණ 3. ඍණ 3. හරි. ඊළඟට ඍණ 4. ඍණ 4. ඔන්න ටික නේද එන්නේ? හරි. තේරුණාද? පටන් ගන්නේ ඈ? මේ තේරුණා නේද? ඔව් සර්. හරි. ඉක්මනට මේ ටික ලකුණු කරන්න. x විශාලයි හෝ සමානයි 2ට වඩා. සංඛ්‍යා රේඛාවක් ඇඳලා ලකුණු කරන්න. x විශාලයි ඍණ 2ට වඩා. x කුඩායි හෝ සමානයි බිඳුවට වඩා. ඉක්මනට 4යි දෙන්නේ. ඔය 4 ඉක්මනට සංඛ්‍යා රේඛාව මත ලකුණු කරන්න. ඉස්සෙල්ලා පටන් ගන්න. අදින්න සංඛ්‍යා රේඛා. ඉඳලා ලකුණු කරන්න.
ඉවර නම් හරි කියන්න. හරි සර්. හොඳයි. අනිත් අයත් ඉවර වෙන කට්ටිය හරි කියන්න. නැත්තම් මැසේජ් එකක් දාන්න හරි කියලා. Right. ගෑන් සයිවරද? තාම හදනවා සර්. කෙසලි හදනවා සර්. මට ඉවර කරන්න. ඉවරද නැද්ද තාම? ඉවරයි සර්. ඉවරයි සර්. හරි. ඉවරයි. ගොඩක් හොඳයි. අපි බලමු. දෙවෙනි එක. මේ අසමානතාවය කියවන්නේ x විශාලයි හෝ සමානයි දෙකට වඩා. සමානයි කියපු ගමන් මේ සංඛ්‍යාව අයිති වෙනවා. නේ? විශාලයි.
දෙකට වඩා විශාල කට්ටිය ඉන්නේ දකුණු පැත්තේද වම් අත පැත්තේද? දැන් ඔයාලා කියන්නේ දකුණු පැත්තේ. දකුණු අත පැත්තේ. ඔව් දකුණු පැත්තේ. එහෙනම් 3 අයිතිද නැද්ද? 4 අයිතිද නැද්ද? 2 3 4 නේද මෙතෙන්ට ගැලපෙන්නේ? විසඳුම් ටික පූර්ණ සංඛ්‍යාත්මකයි. ඊට පස්සේ මේකේ x විශාලයි ඍණ 2ට වඩා. x විශාලයි ඍණ 2ට වඩා. සමානයි කියලා දීලා නැහැ. සමාන නැති නිසා ඍණ 2 අයිති වෙන්නේ නැහැ. නම් විශාල කට්ටිය ඉන්නේ ඍණ 2ට දකුණු පැත්තේද වම් අත පැත්තේද? දකුණු පැත්තේ. එහෙනම් මට කියන්න වම් අත පැත්තේ. වම් අත පැත්තේ? නෑ දකුණු. මට එහෙනම් කියන්න බලන්න මේකට ගැලපෙන විසඳුම් ටික මොනවද මෙතන? මේකේ ලකුණු ගන්න පුළුවන්. 1යි ඍණ 1යි බිඳුවයි. ඍණ 1 සහ බිඳුව. ඍණ 2 අයිති වෙනවද? නෑ. නෑ. ඇයි ඒ? විශාලයි කියලා. සමානයි කියලා දීලා නැති නිසා. සමානයි කියලා දුන්නා නම් අයිති. මේකේ x කුඩයි හෝ සමානයි බිඳුවට වඩා. x කුඩයි හෝ සමානයි බිඳුවට වඩා. සමාන නිසා බිඳුව අයිති වෙනවද නැද්ද? වෙනවා. කතා කරන්න අනිත් අය අයිති වෙනවා. එහෙනම් බිඳුවට වඩා කුඩා කට්ටිය පූර්ණ සංඛ්‍යාත්මක අගයන් ටික මට ඉක්මනට කියන්න විසඳුම් ටික මොනවද මෙතන තියෙන්නේ? ඍණ 1 ඍණ 1 ඍණ 2 ඍණ ඍණ 3 ඍණ 4. ඔය ටික නේද? ඔව්. හරි. පැහැදිලිද? යසින්දු හරිද ඔක්කොම ටික? ඔව් සර්. දැන් අපි බලමු සංඛ්‍යා රේඛාවක් මත සියලු විසඳුම් ලකුණු කරන්නේ කොහොමද කියලා. සියලු විසඳුම් කියන්නේ මොනවද කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා. දැන් පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් සහ සියලු විසඳුම්. සියලුම විසඳුම් කුලකේ. මොකද මේවා මොනවද කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. ලියාගන්න මේ විදිහට තරු ලකුණක් දාලා අපි උදාහරණයක් ගමුකෝ. ඉස්සෙල්ල විදිහටම ඉස්සෙල්ල මම දුන්නේ ඔයාලට x විශාලයි 3ට වඩා සහ x කුඩයි හෝ සමානයි 3ට වඩා කියන අසමානතා දෙක මම දුන්නේ නේද? ලියාගන්නකො මේ ප්‍රශ්න මේ විදිහට තරු ලකුණක් දාලා x විශාලයි 3ට වඩා සහ x කුඩයි හෝ සමානයි 3ට වඩා යන අසමානතාවයන්හි සියලු විසඳුම් කුලකය දැන් සියලු විසඳුම් කුලකය කියන්නේ මොනවද? දැන් විසඳුම් කුලකයේ පූර්ණ සංඛ්‍යාව වෙන්න පුළුවන්. තව මොනවද වෙන්න පුළුවන්? සියලුම. පූර්ණ සංඛ්‍යාව. ඔය එක. තව සියලු කිව්වහම ඔක්කොමනේ. ඒතර ඔක්කොටම අයිති වෙනවා නේද? පූර්ණ සංඛ්‍යාවයි තියෙනවා. තව මොනවද අයිති වෙන්නේ? දශම භාග. හරි. දශම සංඛ්‍යාවයි තියෙනවා. තව මොනවද අයිති වෙන්නේ? භාග සංඛ්‍යා නේද? ඔව්. එතකොට සියලු විසඳුම් කුලකය කියලා පූර්ණ සංඛ්‍යා, දශම සංඛ්‍යා සහ භාග වරහන් තුල ලියන්න. ඔය ඔක්කොම අයිති වෙනවා. සියලු විසඳුම් කුලකය පූර්ණ සංඛ්‍යා, දශම සංඛ්‍යා සහ භාග වරහන් තුල. පහත වරහන් වහලා පහත පරිදි සියලු සංඛ්‍යා පහත පරිදි සංඛ්‍යා රේඛාවක් මත දැක්විය හැක. වරහණෙන් පස්සේ ටිකක් කියන්න ඕන. ඔව්. පහත පරිදි
සංඛ්‍යා රේඛාවක් මත දැක්විය හැකිය. පහත පරිදි සංඛ්‍යා රේඛාවක් මත දැක්විය හැකිය. මට මේ විසඳුම් කුලක ලියන්න බෑ. මොකද භාග ටිකක් ලියන්න වෙනවා, දශම ටිකක් ලියන්න වෙනවා, ඔක්කොම ටික ලියන්න වෙනවා. ඒ නිසා මම මෙතෙන්දී සංඛ්‍යා රේඛාව මත නිරූපණය කිරීම තමයි ගන්න. ලකුණු කිරීම ගන්නවා. හරි. ඔන්න බලා ගන්න. මෙතෙන්දී මම ඔයාලට චූටි කපටි වැඩකුත් කියා දෙනවා. චූටි කපටි වැඩක් කියා දෙනවා. මෙහෙට මම සංඛ්‍යා රේඛාව ඇඳ ගන්නවා මේ විදිහට. දැන් බලන්න මට බිඳුව මේ හරියට දාගත්තොත් 1 2 3 නැත්තම් ඔය විදිහට දාගෙන යන්න පුළුවන්. ඒතර මෙතන මදි 3 දාන්න. මම මේ වගේ වෙලාවට කරන්නේ මට ඕනි එකයි ඉන්නවනේ. ඕනි කවුද? 3. 3නේ ඕනි. ඒකව ගන්නවා මැද හරියට. මැද හරියට ගන්නවා මේ විදිහට 3. ඒතර මේ පැත්ත 4 5 6. මේ පැත්ත ගාව 2 1. තේරුණාද ගත්ත හැටි? සංඛ්‍යා රේඛාව. එතකොට අපිට මේ අසමානතාවයේ දීලා තියෙන සංඛ්‍යාව අසමාන මේ සංඛ්‍යා රේඛාවේ මැද හරියට අපි එන විදිහට තමයි ලකුණු කරන්නේ. එයා ඉස්සෙල්ලා ලියාගත්තා නම් වැඩේ කොට. දෙපැත්තට ලියාගෙන යන්න තියෙන ඊට පස්සේ. එයාට වඩා වැඩි කට්ටිය සහ එයාට වඩා අඩු කට්ටිය ලියාගෙන යන්න තියෙනවා. දැන් බලන්න මෙතන x විශාලයි 3ට වඩා කියලා කියන්නේ. එතකොට x විශාලයි 3ට වඩා නම් 3.1 3.1 මේ අසමානතාවයට ගැලපෙනවද නැද්ද? දැන් ගැලපෙනවා. ගැලපෙනවා. 3.2 1 මේ අසමානතාවයට ගැලපෙනවද නැද්ද? ගැලපෙනවා නේ. එහෙනම් 3.1 ඔව් 3.1 විශාල වෙනවා 3ට වඩා. ඒ කියන්නේ ඒක ගැලපෙනවා. 3.0 එක ගැලපෙනවද නැද්ද? ගැලපෙනවා. ගැලපෙනවා. 3.0 එක ගැලපෙනවද නැද්ද? ගැලපෙනවානේ. දැන් 3.2 එකත් ගැලපෙනවා. 3.5 එකත් ගැලපෙනවා. ගැලපෙනව නේද? එතකොට 4ට වඩා කොහොමද? එතකොට සියලුම කිව්වට පස්සේ පුතේ මෙතෙන්දි 3යි තීද? 3යි තීද? නෑ අයිති නෑ. එයි x විශාලයි 3ට වඩා සමානයි කියලා දීලා නෑ. එහෙමනම් x 3ට වඩා විශාල කටි. එහෙනම් 3යි නැත්නම් 3 රවුම් වෙන්නේ රවුම් වෙනවා විතරයි. අඳුරු වෙන්නේ නෑ. බෝලේ අඳුරු වෙන්නේ නෑ. අඳුරු වෙන්නේ අයිති වෙනවා නම් පමණයි. අයිති වෙනවා නම් පමණයි. එතකොට 3ට වඩා විශාල ඔක්කොම කට්ටිය අයිති වෙනවා. ඔක්කොම කට්ටිය අයිති වෙනවා. එතකොට ඔක්කොම කට්ටිය අයිති වෙනවා මෙතන ඉන්න එක අයිති වෙනවා. මෙතන ඉන්න එකත් අයිති වෙනවා. මෙතන ඉන්න එකත් අයිති වෙනවා. මෙතන ඉන්න එකත් අයිති වෙනවා. ඔහොම ඔක්කොම කට්ටිය අයිති වෙනව නේද? ඔව්. ඉතින් මට මේ සංඛ්‍යා රේඛාව මත මේ රේඛාව මත මට මේ විදිහට අඳුරු කරගෙන යන්න බැරිද? අයිති වෙනවනම්. පුළුවන්. මම අඳුරු කරලා දානවා මේ විදිහට. ඔක්කොම කට්ටිය දැන් අයිති. 3ට වැඩි. පැහැදිලි නේද? හැබැයි 3 අයිතිද? 3 අයිති වෙලාද? නෑ. එහෙනම් සමානයි කියලා දීලා නැත්නම් අඳුරු කරන්නේ නැහැ. සමාන නොවන නිසා බෝලය අඳුරු වේද නොවේද? නොවේ. පැහැදිලිනේ? හරි. මේකේ බලමු. අදාළේකා ඉන්නා 3 කොහෙද ලියන්නේ අපි? මැද හරියෙන් ලියමු. 2 1 බිංදුව. හරි. දැන් මෙතෙන්දි මේ අසමානතාවය කියවන්නේ කොහොමද? x කුඩායි හෝ සමානයි 3ට වඩා. x කුඩායි හෝ සමානයි 3ට වඩා. සමාන නිසා 3 අයිති වෙනවද නැද්ද? වෙනවා. වෙනවා. එහෙනම් සමාන නිසා
බෝලය මොකක් වෙනවද? අඳුරුවේ. අඳුරු වේ. පැහැදිලිද? සමාන වෙනවා නම් බෝලේ අඳුරු වෙනවා. සමාන නැත්නම් බෝලේ අඳුරු වෙන්නේ නැහැ. එතකොට x කුඩායි 3ට හෝ සමානයි 3ට වඩා. එතකොට කුඩා කට්ටිය ඉන්නේ 3ට දකුණු පැත්තේද වම් අත පැත්තේද? වම් අත පැත්තේ. වම් අත පැත්තේ. මේ වම් අත පැත්තේ සියල්ලම අඳුරු වෙලා යනවද නැද්ද? එහෙනම් සංඛ්‍යා රේඛාව මත යනවා. යනවා. ඇයි? 2.9 2.8 2.7 2.6 ඒ ඔක්කොම ටිකයි තියෙන්නේ නේද? එහෙනම් මේ තුනට වම් අත පැත්තේ තියෙන සියලුම කොටස් ටික අඳුරු වෙලා යනවා. පැහැදිලි නේද? ලකුණු කරපු හැටි. සියලුම විසඳුම් ටික. තේරුණාද? පූර්ණ සංඛ්‍යා නෙවෙයි සියලු විසඳුම්. පූර්ණ සංඛ්‍යා කිව්වනම් පූර්ණ සංඛ්‍යාත්මක කොටස් ටික විතරයි. සියලු කිව්වහම පූර්ණ සංඛ්‍යා අතර අගේනුත් අයිති වෙනවා. පැහැදිලිනේ? මේ දෙක ඇදගන්න සංඛ්‍යා රේඛා මත ලකුණු කරගන්න ඉක්මන ඇදලා. බලන්න. ඉවර නම් හරි කියන්න. ඉවරයි සර්. හරි. ඉවරයි සර්. හොඳයි. ඉතින් ගණන් ටිකක් හදමු. ඒකෙන්. ලියාගන්න මේ ප්‍රශ්නය. අනිත් පැත්ත ඉවරද? කවිඳු නීලලෝචන ඉවරද? අන්තිම ගානද? නවිඳු තාම නෑ සර්. ඉක්මනට කරන්න පුතේ. හරි සර්. හරි. ප්‍රසංග ඉවරද? ඔව් සර්. ලියාගන්න මේ ප්‍රශ්නය. පහත දී ඇති පහත දී ඇති එක් අසමානතාවයේ
එක් අසමානතාවයේ සියලු විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත සියලු විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්න. මෙන්න හතරක් දීලා තියෙනවා මම. ඒතකොට සමාන ඒවා විතරයි බෝලේ අඳුරු වෙන්නේ. සමාන වෙන්නේ නැති ඒවා බෝලේ අඳුරු වෙන්නේ නැහැ. කරන්න. සංඛ්‍යා රේඛා අඳින්න. ඉවරයි සර්.
අනිත් අය මොන කරන්නේ? ඉවරයි සර්. හරි. ඉවරයි සර්. හරි. අනිත් අය මොන කරන්නේ? යසිදු ඉවරද? නෑ සර්. ඉවරයි සර්. පළවෙනි එක බලමු. සංඛ්‍යා රේඛා ටික ඉස්සෙල්ලා ඇඳගන්න ඊට පස්සේ අපිට ඉක්මනට කරගෙන යන්න පුළුවන් මේක. පළවෙනි එකේ තියෙන්නේ පුතේ x විශාලයි හෝ සමානයි ඍණ දෙකට වඩා. ඒතර මම කරන්නේ මුලින්ම මෙතෙන්ද ඍණ දෙක මැද හරියෙන් මේ විදිහට ලියා ගන්නවා. ඊට පස්සේ මේ ඍණ 1.1 එතන ඍණ 3 ඍණ 4 ඔය විදිහට. x විශාලයි හෝ සමානයි ඍණ දෙක. ඍණ දෙක අයිති වෙනවා එහෙමනම් සමාන නිසා. විශාල කට්ටිය ඉන්නේ ඍණ දෙකට දකුණු පැත්තේද වම් අත පැත්තේද? මට කියන්න ඉක්මනට. දකුණු පැත්තේ. දකුණු පැත්තේ. දකුණු අත පැත්තේ තමයි විශාල කට්ටිය ඉන්නේ. බලන්න තමන්ගෙත් හරියට අඳුර වෙලා තියෙනවද කියන එක. ඔන්න ඒ විදිහට. ඊළඟ එකේ x කුඩයි 1ට වඩා. කුඩයි 1ට වඩා. එහෙනම් එක මැද හරියෙන් අපි ලකුණු කරගමු. මේ පැත්තේ 2 3 බිංදුව ඍණ 1 ඍණ 2. කුඩයි සමානයි කියලා දීලා නැහැ. සමාන නොවන නිසා එක අයිති වෙන්නේ නැහැ. එහෙනම් බිංදුව අඳුරු වෙන්නේ නැහැ. මේ බෝලේ අඳුරු වෙන්නේ නැහැ. කුඩා කට්ටිය ඉන්නේ එකට දකුණු පැත්තෙන්ද වම් අත පැත්තෙන්ද? ඔබට කල්පනා කරලා කියන්න. වම් අත පැත්තේ. ඔව් වම් අත පැත්තේ. එහෙනම් අඳුරු වෙන්නේ වම් අත පැත්ත. අනිත් එක පැහැදිලි නේද ඒක? නිලෝචන හරිද? හරිද? හරි සර්. ඊළඟ එකේ බලන්න. ලහිරු හරිද යාළුවෝ පුතේ? මේක දෙක x විශාලයි දෙකට වඩා. එහෙනම් දෙක මම මැද හරියෙන් ලියනවා 2 3 4 5. 1 බිංදුව ඔය විදිහට. එහෙනම් දෙක x විශාලයි දෙකට වඩා. විශාලයි කියලා දීලා තියෙන සමානයි කියලා දීලා නැහැ. බෝලේ අඳුරු වෙන්නේ නැහැ. විශාල කට්ටිය ඉන්නේ දෙකට කොයි පැත්තෙන්ද? දකුණු පැත්තෙන්ද වම් අත පැත්තෙන්ද? දකුණු අත පැත්තෙන් නේද? එහෙනම් ඔන්න ඒ පැත්ත තමයි අඳුරු වෙන්නේ. ඊළඟ එක x කුඩයි හෝ සමානයි ඍණ 1ට වඩා. කුඩයි හෝ සමානයි ඍණ 1ට වඩා. ඍණ 1 මැද හරියෙන් ලියුවොත්
බිංදුව 1 ඍණ 2 ඍණ 3 සමානයි කියලා දීලා තියෙන නිසා ඍණ 1 අයිති වෙනවා. දැන් ඍණ 1ට වඩා කුඩා කට්ටිය ඉන්නේ වම් අත පැත්තේ. මොන පැත්තේද ඉන්නේ? වම් අත පැත්තේ. එහෙනම් මම මේක අඳුරු කරගන්න ඕනේ පුතේ. ඍණ 1ට වඩා කුඩා කට්ටිය වම් අත පැත්ත අඳුරු කරගන්න ඕනේ. මේ විදිහට අඳුරු වෙන්න ඕනේ. පැහැදිලි නේද? හතරම හරි අය මට මැසේජ් එකක් දාන්න හතර තමන්ගේ හරි ගාන. තමන් කීයක් හරිද කියන එක හොඳයි. 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 සර් ඔව් කියන්නේ. තුන්වෙනි දාන තියන්නේ. ඔව් ඔව්. ඒකේ මම දාගෙන තියන්නේ දාන දෙක නෙමෙයි ඍණ දෙක. හරි හරි. එතකොට ඔයාගේ ඉන්න ඕනේ මෙතෙන්ට. මෙතන ඍණ දෙක දැම්මා නම් මෙහෙමයි එන්න ඕනේ. ඍණ දෙක, ඍණ 1, බිංදුව 1, ඍණ 3, ඍණ 4. ඔහොමනේ. ඔව් දාගන්න. දැන් ලියා ගන්න මෙහෙම අනුමාතෘකාවක් අසමානතා දෙකක් සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කිරීම. අසමානතා දෙකක් සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කිරීම. අසමානතා දෙකක් සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කිරීම. මේ බලන්න මේ අසමානතා දෙක කියවන්නේ කොහොමද කියවන්නේ? මේ කියවන්නේ කොහොමද? x විශාලයි ඍණ 1ට වඩා x විශාලයි ඍණ 1ට වඩා හෝ x කුඩයි ඍණ 3ට වඩා x කුඩයි ධන 3ට වඩා කියන අසමානතා දෙකක් මෙතන තියෙනවා. මේ අසමානතා දෙක අපි සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කරනකොට පුතේ මම ඔයාලට මේ අසමානතා දෙක වෙන වෙනම සංඛ්‍යා රේඛා දෙකක් මත නිරූපණය කරලා පෙන්නනවා බලන්න. සංඛ්‍යා රේඛා දෙකක් මත නිරූපණය කරලා පෙන්නනවා. එතකොට මෙතෙන්දී අපි ලකුණු කරන්නේ හැම වෙලාවෙම සියලු විසඳුම් ටික. බලන්න. ඊට පස්සේ තනියකට ගන්න හැටි කියා දෙනවා මම. මෙතන x විශාලයි ඍණ 1ට වඩා මම මේ ඍණ 1 මැද හරින් ගියානවා ඍණ 1 බිංදුව මෙතන ගන්න 1 ඍණ 2 ඍණ 3. එතකොට මෙතන ඍණ 1 සමාන නොවන නිසා විශාල කට්ටිය ඉන්නේ දකුණු පැත්තේ. එහෙනම් මේ පැත්ත අඳුරු වෙනවා. ඊළඟට මෙයාගේ බලන්න x කුඩයි ධන 3ට වඩා. ධන 3ට වඩා කුඩා කට්ටිය. 3 4 5 2 1 බිංදුව. එතකොට කුඩයි නම් ධන 3ට වඩා කුඩයි නම් මේ බෝලේ අඳුරු වෙන්නේ නැහැ. එහෙනම් කුඩා කට්ටිය ඉන්නේ වම් අත පැත්තේ. වම් අත පැත්තේ තමයි කුඩා කට්ටිය ඉන්නේ. ඔන්න මේ විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. දැන් ඔය අසමානතා දෙකම
එක සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කරන්නේ කොහොමද? ඒ කියන්නේ මේ අසමානතා දෙකටම ගැලපෙන විදිහේ x වලට ගන්න පුළුවන් අගයන් ටික සියලුම අගයන් ටික හොයාගන්නේ කොහොමද? ඔන්න බලාගන්න පුතේ. මම තනි සංඛ්‍යා රේඛාවක් මත ගන්නවා. ඔන්න බලන්න මම මතු කරගන්න හැටි. සෑම එකක්ම මේ වගේ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සෑම එකක්ම මේ වගේ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාලට. ඔයාලට කිහිපයක් දෙකක් තුනක් කරගෙන යනකොට වැඩි අවබෝධ කරගන්න පුළුවන්. ඊට පස්සේ Tamanට බේසික් කෙටි ක්‍රමයට යන්න පුළුවන්. මම ඒක කියා දෙන්නම් ඔයාලට. ඔන්න බලන්න. එතන අපි ඍණ 3 ඉඳන් ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4 5 ඔය විදිහට. දැන් ඔන්න බලන්න මම මේ අසමානතා දෙක ලකුණු කරන හැටි. හොඳට බලාගන්න. මෙතන තියෙනවා x විශාලයි ඍණ 1කට වඩා කියලා. ඍණ 1කට වඩා විශාලයි කියලා දීලා තියෙන්නේ. එහෙනම් බෝලේ අඳුර වෙන්නේ නැහැ. විශාල පැත්ත මම අඳුර කරගෙන යන මේ මෙන්න මේ විදිහට මම අඳුර කරන්නේ. ඉරි කැවැලි කරන. පේනව නේද? පේනවද? කපාගෙන යන හැටි. ඔය විදිහට මම කපාගෙන යනවා. ඕන්න මම කපාගෙන ගියා විශාලයි. ඊට පස්සේ තියෙන x කුඩායි ධන 3ට වඩා කියලා. ධන 3ට වඩා. ධන 3ට වඩා කුඩායි නම් ධන 3 අයිති වෙන්නේ නැහැ. නම් බෝලේ අඳුර වෙන්නේ නැහැ. කුඩා කට්ටිය ඉන්නේ 3ට වම් අත පැත්තේ. මම අනිත් පැත්තට ඒක රේඛා ටික ඉරි ටික ඇඳගෙන යනවා. බලන්න. ඉරි ටික අනිත් පැත්තට මම ඇඳගෙන යනවා. දැන් මට කියන්න මේ ඉරි වර්ග දෙකකින්ම කැපිලා තියෙන්නේ කොතනයි කොතනයි අතරද? ඉරි වර්ග දෙකෙන්ම කැපුණේ කොයි ටිකද? ඍණ 1යි ධන 3යි අතර. හරියට හරි. ඍණ 1යි ධන 3යි අතර නේද ඉරි වර්ග දෙකෙන්ම කැපිලා ගිහින් තියෙන්නේ. එහෙමනම් මට මේක සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරනකොට අපි අඳුරු කරන්න වෙන්නේ කීයයි කීයයි අතරද පුතේ? ඍණ 1යි ධන 3යි අතර ප්‍රදේශය නේද වෙන්නේ? ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4 5 ඍණ 1 මෙන්න ඉන්නවා. ධන 3 මෙන්න ඉන්නවා. මෙන්න මේ දෙන්න අතර ප්‍රදේශයේ කට්ටිය සියලු කට්ටිය නේද අඳුර වෙලා තියෙන්නේ. මෙන්න මේ කට්ටිය නේද ඔය අයිති වෙලා තියෙන්නේ ඉරි වර්ග දෙකෙන්ම. ඈ තේරුණාද ගත්ත හැටි? හැබැයි මේ හැම එකේදීම මේ විදිහට ඇඳ ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මෙතෙන්දි ගන්න පහසුම ක්‍රමය තමයි පුතේ අපි බලනවා ඉස්සෙල්ලාම x විශාලයි ඍණ 1ට වඩා හෝ x කුඩායි ධන 3ට වඩා සංඛ්‍යා රේඛාව ඇඳලා ඔය ස්ථාන දෙක ලකුණු කරගෙන ඉන්න එක තමයි අපි ඉස්සෙල්ලාම කරන්නේ. ඔය ස්ථාන දෙක ලකුණු කරගෙන ඉන්න එක. ඊට පස්සේ අපි බලනවා x විශාලයි ඍණ 1කට වඩා. x ඍණ 1කට වඩා විශාලයි ඍණ 1ට දකුණු පැත්ත අයිති වෙන්නේ. ඒක චූට්ටක් තිතක් තියාගන්නවා මේ විදිහට අයිති වෙන පැත්ත. හරි? අනිත් අන්තයක් බලනවා. x කුඩායි ධන 3ට වඩා. x කුඩායි නම් ධන 3ට වඩා කුඩා කට්ටිය ඉන්න මේ පැත්තේ. එහෙනම් මෙතනින් මේ පැත්තත් මෙතනින් මේ පැත්තත් නේද අඳුර වෙන්න ඕන. මැද ප්‍රදේශයේ තමයි ඔය අසමානතා දෙකටම ගැලපෙන විසඳුම් ටික තියෙන්නේ. තේරුණාද ලකුණු කරන්න හැටි? යසිඳු අනිත් අය කතා කරන්න තේරුම් නැත්තම් කියන මම ආයි කියලා දෙනවා. මේක ඇදලා මේ ටික ලියාගෙන මේක ලකුණු කරලා පෙන්නන්න. ඊට පස්සේ මම තව එකක් කියා දෙන්න ඔයාලට. තව එකක් කියා දෙන්න.
ඉවරද? ඉවරයි සර්. මම දැන් තව එකක් ගන්නවා. නෑ. නැද්ද තව? ඉවරද? දිනුෂා ඉවරද? ඔව් සර්. තව ගන්නයි ඉන්නවද මම මේක මකන්ද? නෑ සර්. හරි. මේ බලන්න. තව එකක් අපි ගමු. මේක අපි ලකුණු කරන්න ඕනේ. දැන් මට තනි සංඛ්‍යා රේඛාවක් එකපාරම අරගෙන අඳින්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මම ඒකට තමයි ඔයාලට උදව් කරන්න යන්නේ. ඔන්න බලන්න. තනි සංඛ්‍යා රේඛාවක් මම ගන්නවා. එතකොට මේකේ තැන් දෙක ඉස්සෙල්ලාම අපි හොයාගන්න ඕනේ. මෙන්න තැන් දෙක. ඍණ 2යි ධන 1යි. ඍණ 2යි ධන 1යි. ඔය දෙන්න මැද හරියට එන විදිහට අපි ඉස්සෙල්ලාම ලකුණු කරගන්න ඕනේ. බලන්නකො. මේ ඍණ 2 මේ හරියට ගන්නවා. ඍණ 2 බිංදුව ධන 1 2 3 4 5. ඍණ 3 ඍණ 4. ඔන්න බලා ගන්න. දැන් මෙතන අපි සමානයි කියලා ගමුකෝ මෙයාව. x කුඩායි හෝ සමානයි ඍණ 2කට වඩා. සමාන නිසා ඍණ 2 අඳුර වෙනවද නැද්ද? අඳුරු වෙනව නේද? දැන් ඔයගොල්ලෝ මට උදව් කරන්න ඕනේ. ඊට පස්සේ x විශාලයි ධන 1කට වඩා. විශාලයි නම් අඳුරු වෙනවද? ඔව්ද නැද්ද? නෑ. නෑ අඳුරු වෙන්නේ නෑ. දැන් ඊට පස්සේ තමයි අර මම ඩොට් දෙකක් තියාගන්නේ කොහේද අඳුරු වෙන්න ඕනි පැත්ත. x කුඩායි හෝ සමානයි ඍණ 2කට වඩා. x ඍණ 2කට වඩා කුඩා කට්ටිය ඉන්නේ දකුණු පැත්තද වම් අත පැත්තද? වම් පැත්තේ. වම් පැත්තේ. මම අඳුරු වෙන පැත්ත පොඩ්ඩක් චූටි පැන්සලෙන් ඩොට් එකක් තියාගන්න හොයාගන්න. හොඳේ. ඒක මගේ පුංචි වැඩක්. මේක x විශාලයි ධන 1කට වඩා. විශාල කට්ටිය ඉන්න එකට වඩා කොයි පැත්තද? දකුණු පැත්තේ. දකුණු පැත්තේ තියාගන්නවා. දැන් මම එහෙනම් අඳුරු කරන්න ඕනි මෙතෙන්ට මේ පැත්තත් මෙතෙන්ට මේ පැත්තත් නේද? ඔව්. අතර නෙමෙයි. එහෙනම් ගැටලුවක් නෑ මට නිදහස තියෙනවා අඳුරු කරගෙන යනවා. මේකෙත් අපි ඒ විදිහටම අඳුරු කරනවා. එහෙනම් ඒ අසමානතාවයට අදාළව අඳුරු වෙච්ච ආකාරය දැක්කද ඔයාලා? පැහැදිලිද? ඔව්. හරි. තව එකක් අපි ගත්තොත් ඒ මෙහෙම
මේක කියවන්නේ කොහොමද අපි? දැන් මෙතන අසමානතා දෙකක් තිබුණේ. මෙතන එකපාරම ලියලා. දෙන්නේ එකපාරම ලියලා. කොහොමද මේක කියවන්නේ? ඍණ 3ට වඩා x විශාලයි ධන 2ට වඩා කුඩයි හෝ සමානයි. එතකොට මේක කියවන්නේ කොහොමද? ඍණ 3ට වඩා x විශාලයි ධන 2ට වඩා කුඩයි හෝ සමානයි. ධන 2ට වඩා කුඩයි හෝ සමානයි. මේකෙත් අපිට මේ විදිහට පුළුවන්. හරි. අපි ඉස්සෙල්ලාම ලකුණු කරගෙන යමු. ඍණ 3 මෙන්න හරියට ගමු. ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4. මෙතන ඍණ 4 ඍණ 5. දැන් දෙක ඉස්සෙල්ලා අපි ලකුණු කරගමු. මෙතන ඍණ 3 අයිතිද? නෑ. අඳුරු වෙනවද බෝලේ? නෑ. මෙතන ධන 2 අයිතිද? ඔව්. බෝලේ අඳුරු වෙනවද නැද්ද බෝලේ? ඔව්. අඳුර වෙනවා. අඳුරු වෙනවා. ඊට පස්සේ දැන් අපි ලකුණු කරමු ඩොට් එක තියාගමු. මේක කියවන්න. ඍණ 3ට වඩා x විශාලයි. කවුද විශාල? ඍණ 3ද xද? x එහෙනම් ඍණ 3ට වඩා විශාල කට්ටිය ඉන්නේ දකුණු පැත්තේද වම් අත පැත්තේද? දකුණු පැත්තේ. දකුණු පැත්තේ. තියාගන්නවා චූටියට ඩොට් එකක්. හොඳයි ඔන්න ඔය විදිහට. දැක්ක නේද? මේ පැත්තට තියාගන්න. හරි. ඊට පස්සේ මෙතන තියෙන්නේ x කුඩයි හෝ සමානයි ධන 2ට වඩා. x කුඩයි හෝ සමාන මේ ඊට පස්සේ කියවන්නේ මේක. x කුඩයි හෝ සමානයි ධන 2ට වඩා. කුඩා කට්ටිය ඉන්නේ දෙකට වඩා දකුණු පැත්තේද වම් අත පැත්තේද? වම් පැත්තේ. වම් අත පැත්තේ. එහෙනම් අඳුරු වෙන්න ඕනේ කොයි ප්‍රදේශයේද? වම් පැත්ත. වම් අත පැත්තේද නැත්නම් මේ සංඛ්‍යා දෙක අතර ප්‍රදේශයේද? සංඛ්‍යා දෙක අතර ප්‍රදේශ. අතර ප්‍රදේශය. තේරුණාද ගත්ත හැටි? ඔව්. හැමෝටම ඔව් සර්. මහන් තේරුණා නේද? නෑ නේද මහන් තේරුනේ? ඔව් සර්. ඔව්. නැතිදු තේරුණාද? පැහැදිලිද? හරි. මේ දෙකත් අඳ ගන්න ඉක්මනට. ඉවරයි සර්. හරි. හොඳයි. හොඳයි. ඉවරද?
සර් ඔව් කියන්න. අර උඩ රේඛාවේ ඍණ එකක් නැද්ද? හරියට හරි. එයා ඒක දැක්කා. හරි. මෙතන මේ ඍණ එක ලකුණු වෙලා නැහැ. ඔයාලා ලකුණු කර ගන්න පුතේ. ඍණ එක. හෙටක් තියෙනවා. හෙට වෙනද වෙලාවටමයි පන්තියේ තියෙන්නේ. අපස 3ට. හෙට අපි මේකේ කාක්ෂීය තලයේ කොටස අපි ඉවර කරලා මේ පාඩම ඉවර කරනවා. ඉවර කරලා අපි ඊළඟට පටන් ගන්නවා දත්ත නිරූපණය. දත්ත නිරූපණය හා අර්ථකථනය. ඉවරද? ඉවරද පුතේ ලකුණු කළා? නෑ සර් ඉවරයි සර්. හොඳයි. ලියාගන්න මේ ප්‍රශ්නේ. පහත අසමානතා සංඛ්‍යා රේඛාවක් මත පහත අසමානතා සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කරන්න. තුනක් තියෙනවා. මේ තුන ඉක්මනට කරන්න. සංඛ්‍යා රේඛා තුනක් කරන්න.
ඉවර නම් හරි කියන්නේ. ඉවරද? හරි සර්. හොඳයි. ඉවරයි සර්. හ්ම්. ඉවරයි. පළවෙනි එක බලමු. පළවෙනි එකේ තියෙන්නේ ඍණයකට වඩා විශාලයි හෝ සමානයි x ධනයකට වඩා කුඩායි. ඍණයකට වඩා විශාලයි හෝ සමානයි x ධනයකට වඩා කුඩායි. ඍණයක බිඳුව ධනයක 2 3 4. ඍණ 2 ඍණ 3 ඍණ 4. ඔන්න දැන් ටික. දැන් ඍණයක ඔන්න ඍණයක අයිති ඒ වගේම සමානයි. සමාන නිසා බෝලේ අඳුර වෙනවා. ධනයක අයිති නැහැ. එහෙනම් බෝලේ අඳුර වෙන්නේ නැහැ. දැන් අපි ඊට පස්සේ අර ප්‍රදේශය හොයාගන්න ඕනේ. ඍණයකට වඩා විශාලයි x. එහෙනම් ඍණයකට වඩා විශාල කට්ටිය ඉන්නේ ඍණයකට වැඩි පැත්තේ දකුණු පැත්තේ. ධනයකට වඩා කුඩායි x. එහෙනම් ධනයකට වඩා කුඩා කට්ටිය ඉන්නේ වම් අත පැත්තේ. එහෙනම් මේ දෙන්න අතර ප්‍රදේශය නේද අපි අඳුරු කරගන්න වෙන්නේ. එහෙම අඳුරු කරාද? සර්. හරි. ඔන්න ඒ විදිහට අඳුර වෙලා ඇති. දෙවැනි එක. අඳිනවා සංඛ්‍යා රේඛාව. ධන දෙකට වඩා කුඩායි x ඍණයකට වඩා විශාලයි හෝ සමානයි. එහෙනම් ඍණයකයි ධන දෙකයි. ඍණයක බිඳුව ධනයක ධන දෙක ධන 3 ධන 4. ඍණ 2 ඍණ 3 ඍණ 4. මේක බලමු. දෙකට වඩා කුඩායි x ධන දෙකට වඩා කුඩායි සමාන නැහැ. කුඩා කට්ටිය ඉන්නේ වම් අත පැත්තේ දෙකට. ඍණයකට වඩා විශාලයි හෝ සමානයි. සමාන නිසා අඳුර වෙනවා. විශාල කට්ටිය ඉන්නේ දකුණු පැත්තේ. එහෙනම් ඍණයකයි ධන දෙකයි අතර ප්‍රදේශයේ නේද අඳුර වෙන්න ඕනේ. අඳුර කරලා තියෙනවද ඒ ආකාරයට? අඳුරලා තියෙනවද? ඊට තුන්වෙනි
ඍණ දෙකට වඩා කුඩයි x ධනයකට වඩා විශාලයි. ඍණ දෙක මෙතන. ඍණ 1 බිංදුව 1 2 3. ඍණ 3 ඍණ 4 ඍණ 5. එතකොට ඍණ දෙකට වඩා කුඩයි කියුවම ඍණ දෙක අයිති නැහැ. සමාන නොවන නිසා. ධනයක අනිත් එක්කෙනා. දැන් අපි බලමු. x කුඩයි ඍණ දෙකට වඩා කුඩා කට්ටියේ ඉන්න ඍණ දෙකට වම් අත පැත්තේ. x විශාලයි ධනයකට වඩා. x ධනයකට වඩා විශාල කට්ටියේ ඉන්න දකුණු අත පැත්තේ. එහෙනම් ඍණ දෙකට වම් අත පැත්තත් ධනයකට දකුණු අත පැත්තත් අඳුරු වෙන්න ඕනේ. අඳුරු කරලා තියෙනවා මේ ආකාරයට. බලන්න තමන්ගේ. අඳුරලා තියනවාද? ඔව් සර්. නෑ ඉතින් තුනම හරියද කට්ටියගෙම? හරි සර්. හරි. හරි සර්. එසලි හරිද? හරි සර්. අපි දැන් හෙට ඔයගොල්ලෝ මෙන්න මේ අභ්‍යාසයට ලකුණු කරගන්නකෝ. අදට මම දැන් නවත්තනවා. 25යි 3 අභ්‍යාසය. දක්වා ඔක්කොම ටික කරලා තියෙන්න ඕනි. හෙට මම මේකේ කාර්යසිය තලයක ලක්ෂයක් ලකුණු කරන්නේ කොහොමද? ඒ වගේම x අක්ෂ වලට සහ y අක්ෂ වලට සමාන්තරව ගමන් කරන රේඛා පහසුවෙන් හඳුනගන්නේ කොහොමද? ඒ ටික කියා දෙනවා. ඊට පස්සේ හෙටම ඔයාලට කියා දෙනවා වෘත්තපත්‍ර සටහනකට කොහොමද නිවැරදිව තොරතුරු නැත්නම් දත්ත ඇතුළත් කරන්නේ කියන එක. හරි? හෙට හවස 3ට පුතේ හැමෝම සම්බන්ධ වෙන්න. හෙට හවස